පංචශීලයේ සමාදන් වීමට নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि शरणागमनं सम्पूर्णं पानातिपाता वीरमणि सिक्खापदं समादयामि हदिन्नादाना वीरमणि सिक्खापदं समादयामि कामेषु मिच्छाचारा वीरमणि सिक्खापदं समादयामि मुसावादा वीरमणि सिक्खापदं समादयामि सुरामेरय मज्जपमादत्थाना वीरमणि सिक्खापदं समादयामि तिसरनेन सद्धिं पंचशीलं धम्मं साधुकं सुरक्षितं कत्वा अपमादेन सम्पादेत समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से
මීට මාස 3කට පෙර මිය පරලොව යන්නට යෙදුණු සැමී උපාසිකා මාතාව සිහිපත් කරලා පින්පෙත් අනුමෝදන් කිරීම සඳහා තමයි අද දවසේ මේ විදියට මේ පින්නතුන් මේ ධර්ම දේශනාමය පුණ්‍ය ධර්මයන් රැස් කර ගන්නට සූදානම් වන්නේ. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ ලෝකේ උපන්න අපි හැමෝම මේ ජීවිතේ අතහැරලා යන දවසකට උරුමකම් කියන පිරිසක්. මේ ජීවිතේ අපි හැමෝම අතහැරලා යනකොට අපි රැස් කරපු දේවල් කිසිම දෙයක් අපි අරගෙන යන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට පමණයි හැකියාව තියෙන්නේ සියල්ල අතහැරලා යන ලෝකේ යහපත් වූ යමක් රැස් කරගෙන යන්න. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒ රැස් කරන දේවල් අතර අග්‍රවන්නේ තමන්ට මෙලොවත් පරලොවත් සැපේ පිණිස පවතිනා වූ පුණ්‍ය ධර්මයන් රැස් කරගත්තොත් කියලා. මේ ජීවිතය අතහැරලා ගියන් පස්සේ අපිව පිළිගන්නේ අපිට පිහිට පිණිස පවතින්නේ ආරක්ෂාව පිණිස පවතින්නේ අප විසින් රැස් කරගත් පින පමණයි කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. උන්වහන්සේ කොහොමද ඒ ගැන කිව්වේ? හරියට දුර රටක ඉන්න ඥාතියෙක් කාලයකට පස්සේ අපිව බලන්න එනවා. අපි මොකද කරන්නේ? දොර වහනවා දෙකපාරට. බොහෝම ආදරෙන් ගෞරවයෙන් යාව පිළිගන්නවා. ඒ වගේ මේ ජීවිතේ අතහැරලා ගියන් පස්සේ අපිව පිළිගන්නේ රැස් කරපු පින පමණයි කිව්වා. දැන් හිතලා බලන්න මේ ලෝකේ මේ ජීවිතයේදී අපි සමහරක් විට මේ පුංචි රටේ වෙන පළාතකට ගියාම අපි අඳුරන්නේ නැති කෙනෙක් ඉන්නවනම් කිසි කෙනෙක්ව අපි අඳුරන්නේ නැත්තම් අපි අසරණ වෙන්නේ නැද්ද? මේ පුංචි රටේ අපිට පාරක් තොටක් හොයාගන්න. ඒ වගේ වෙලාවක අඳුරන්නේ නැති පළාතකට ගියොත් අපි අසරණ වෙන්නේ නැද්ද? අසරණයි නේද? එහෙනම් මේ පුංචි රටේ පැයකින් දෙකකින් වෙනස් වෙන කාලයක් තුල වෙන පළාතකට ගියන් පස්සේ අපි අසරණ වෙනවා නම් මේ ජීවිතේ අතහැරලා යද්දී කොච්චර අපි අසරණයිද? ඒ අසරණ භාවය නිසා තමයි අපිට පිනක් රැස් කරගන්න කියලා කිව්වේ. ඇයි? අර නොදන්න පළාතකට ගියන් පස්සේ හොන දන්න හඳුනන කෙනෙක් ඉන්නවා. එතකොට අපේ හිතට අපිට රැකවරණයක් තියනවා නේද? අපිට සැනසෙල්ලක් තියනවා නේද? අපි දන්නවා අපි දන්න කෙනෙක් ඉන්නවා මේ පැත්තේ. ඒ වගේ මේ ජීවිතේ අතහැරලා යද්දිත් අපිට රැකවරණය පිණිස පවතිනවා රැස් කරපු පිනතුනි. අපි හැමෝම මේ මනුස්ස ජීවිතයක් සහිතව ඉපදුනාට හරි අසරණ පිරිසක්. අපි හැමෝම හරි අසරණයි. මොනවෙන්ද අපි අසරණ වෙලා තියෙන්නේ? මොනවෙන්ද? මේ හිතේ හටගන්න රාග, ද්වේෂ, මෝහ ආදී කෙලෙස් වලින්, ඊළඟට ජරා මරණ ආදී දුක් වලින් අපි හැමෝම අසරණයි නේ. ඉතින් එහෙම අසරණ වෙච්ච අපිට පිළිසරණක් අවශ්‍යයි නේද? හැබැයි අපි පිළිසරණ හොයන්න ඕනේ අසරණ නොවිච්ච කෙනෙක්ගෙන්. දැන් අපිත් අසරණ වෙලා
අපි පිළිසරණ හොයන කෙනත් අසරණයි නම් වැඩක් තියනවද? වැඩක් නැහැ නේද? එහෙනම් අපි පිළිසරණක් හොයන්න ඕනේ, සරණක් හොයන්න ඕනේ ජීවිතයේ එන ප්‍රශ්නවලදී, ගැටලුවලදී අසරණ නොවිච්ච කෙනෙක්ගේ. දැන් අපි බලමු ඉස්සල්ලාම අපි අසරණ වෙන්නේ කොතනදද? මේ ලෝකයට බිහි වෙද්දී. කොහොමද අපි මේ ලෝකයට බිහි වුනේ? අපි අඬාගෙන මේ ලෝකෙට ආවේ. hina වෙවි ආවේ නෑ කවුරු. අපි ඇඬුවේ නැත්තම් දොස්තර මොකද කරන්නේ? කකුල් දෙකෙන් උස්සලා තට්ටුවක් දාලා බලනවා. නේ? අසරණයිද නැද්ද එතකොට? අසරණයි. හැබැයි එක ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය රත්නයක් මේ ලෝකෙට බිහි වුණා. කොහොමද? අඬාගෙනද? නැහැ. මව් කුසෙන් මේ පොළවට බිහි වෙන්න කලින් සතරවරම් දෙවිවරු අතට ගන්න. ඊළඟට මේ මහ පොළවේ කෙලින් හිට ගන්නවා. දැන් අපිට මෙච්චර වයසට ගිහලා තාම කෙලින් හිට ගන්න පුළුවන්ද මහ පොළවේ? ඉපදිච්ච ගමන් කෙලින් හිට ගන්නවා. පියවර තියෙනවා. ලෝකෙට සිංහනාදයක් කරනවා. අසරණයිද එහෙනම් උපතේදී? අසරණ නැහැ. කවුද? අපේ ශ්‍රාස්තුන් වහන්සේ. ඊළඟට අපි අසරණ වෙනවා මේ ජීවිතේ තියෙන දේවල් අතහැර ගන්න බැරුව. දැන් අපිට තියනවාද රම්ම්‍ය සුරම්ම්‍ය සුබ මාලිගා? තියනවාද? නැහැ. එතකොට අපිට සක්විති රජ පදවියක් වරුම වෙලා තියනවාද? නැහැ. අපිට මේ පුංචි දේවල් ටිකක් තියෙන්නේ නේ. ඒ පුංචි දේවල් අපෙන් අහිමි වෙලා යද්දි අතහැර ගන්න බැරුව කොච්චර අපි අසරණ වෙනවද? නමුත් බලන්න මේ සිද්ධාර්ථ කුමාරයා රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියන මාලිගා අතහැරියා. ඒ වෙනකොට ලෝකයේ හිටපු සිල්වත් ගුණවත් අභිරූපී බිරිඳ අතහැරියා. ලස්සන මලක් වගේ හිටපු පුංචි දරුවා අතහැරියා. අතහැරලා යනකොට දොරටුව ගාවිදි පාපී මාරයා කියනවා සිද්ධාර්ථ මෝඩ වෙන්න එපා. තව දවස් 7ක් ඉවසන්න. සක්විති රජ වෙනවා. අතහැරියා. පුංචි දෙයක් අතහැර ගන්න බැරුව අපි අසරණ වෙලා ඉද්දී උන්වහන්සේ අසරණයිද? අසරණ නැහැ. ඊළඟට බලන්න මේ ජීවිතේදී අපිට එන නින්දාවලදී අපි කොච්චර අසරණ වෙනවද? උන්වහන්සේගේ ජීවිතේදී නින්දා ආවේ නැද්ද? අසරණ වුණාද? නැහැ. තමන්ගේම ගෝලියෝ දුනවායෝ දේව තමන්ව ඝාතනය කරන්න ගල් පෙරළුවා. අසරණ වුණාද? නැහැ. ඊළඟට අපි අසරණ වෙනවා පින්නතුනි මරණයේදී. අපි කවුරුත් අසරණයි. මේ ලෝකේ හිටපු ශ්‍රාස්තුන් වහන්සේලා අතරින් ප්‍රධාන 3 දෙනෙක් හිටියා. එක ශ්‍රාස්තුන් වහන්සේ නමක් මරණාසන්න මොහොතේදී කිව්වා ඇයි දෙවියනි ඔබ මාව අතහැරලා ගියේ කියලා. එනම් මරණයේ ඉදිරියේ අසරණයි නේද? අසරණයි. තව ශාස්ත්‍රුන් වහන්සේ නමක් කිව්වා දෙවියනි මේ දුෂ්කර මොහොතේදී මට පිහිට වෙන්න කියලා. එයත් අසරණයි. අපේ ශාස්ත්‍රුන් වහන්සේ මරණාසන්න මොහොතේදීත් කියනවා හන්ද දානේ භික්කවේ ආමන්ත්‍යාමි. මහණෙනි මං අවසාන වතාවටත් ඔබලව අමතනවා. වය ධම්මා සංඛාර. හටගත් සියලුම දේවල් නැති වෙලා යනවා. ඒ නිසා ප්‍රමාදීව කටයුතු කරන්න කියලා. අසරණයිද? නැහැ. අන්න එහෙනම් අපේ ජීවිතයේට සැබෑම පිළිසරණ මේ ලෝකේ කිසිම දෙයක් ඉදිරියේ අසරණ නොවිච්ච
අපගේ ශ්‍රාස්තුන් වහන්සේ. ඒ නිසායි අපි උන්වහන්සේව සරණ යන්නට ඕනේ. හේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය සරණ යන්නට ඕනේ. හේ ආර්ය මහා සංඝරත්නය සරණ යන්නට ඕනේ. දවසක් දා පින්නතුනි භද්‍රක ගාමිණී කියලා ගම්පතියෙක් ගමක නායකයෙක් බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න ආවා. හැවිල්ලා මෙයා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට දුකේ හට ගැනීම ගැනයි දුකේ නැතිවීම ගැනයි කියලා දෙන සේක්වා කියලා. මොකක්ද ඇහුවේ? දුකේ හට ගැනීමත් දුකේ නැතිවීමත් කියලා දෙන සේක්වා කියලා. බලන්න අපේ ශ්‍රාස්තුන් වහන්සේගේ විස්මිත දේශනා ප්‍රාතිහාර්ය. දැන් දුක කිව්වහම අපිට මතක් වෙනවා පංච උපාදානස්කන්ධය, ආයතන, පටිච්ච සමුප්පාදේ මේ වගේ දේවල්. මේ එක වචනයක්වත් පාවිච්චි කරන්නේ නැතුව උන්වහන්සේ කියලා දෙනවා දුකේ හට ගැනීමත් දුකේ නැතිවීමත් ගැන. කොච්චර ප්‍රායෝගිකද කියනවනම් උන්වහන්සේ දේශනා කරනවා භද්‍රක ඔබට මම මේක කිව්වොත් අතීතයේ මෙහෙම සිද්ධ වුණා කියලා. ඔබට සැකයක් හිතෙන්න පුළුවන් අතීතයේ එහෙම වුණාද කියලා කවුද දන්නේ? ඔබට මං කිව්වොත් අනාගතයේ මෙහෙම වෙනවා කියලා. ඒත් ඔබ සැක කරන්න පුළුවන් අනාගතයේ මෙහෙම වෙයිද කවුද දන්නේ? ඒ නිසා ඔබ වාඩි වෙලා ඉන්න තැනදීම මේක තේරුම් ගන්න මම කියලා දෙන්නම් කිව්වා. එතකොට මෙයාගේ ගම තමයි උරුවේල කප්ප කියන ගම. බුදුරජාණන් වහන්සේ අහනවා භද්‍රක මේ උරුවේල කප්ප ගමේ කවුරු හරි මැරුණාම ඔබට දුකක් ඇති වෙන කම්පාවක් ඇති වෙන අය ඉන්නවද කියලා ඇහුවා. එතකොට මෙයා කියනවා ස්වාමීනි එහෙම අය ඉන්නවා. මේ ගමේ සමහරක් අය මැරුණාම මට දුකයි. මට කම්පාවක් ඇති වෙනවා. මං අඬයි, වැළපෙයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා ඒ වගේම තවත් අය ඉන්නවා නේද? ඒ අය මැරුණා කියලා මේ ගමේ ඔබට දුකක් කම්පාවක් ඇති නොවෙන. එතකොට මෙයා කියනවා එහෙම උදවියක් ඉන්නවා ස්වාමී. මේ ගමේම ඉන්නවා තව සමහරු මැරුණට මට ගාණක් නැහැ. බුදුරජාණන් වහන්සේ අහනවා දැන් හරි කතාවක් නේ ඔබ කියන්නේ. එකම ගමේ එක පිරිසක් මැරුණාම ඔබට දුකක් ඇති වෙන්නයි. තව පිරිසක් මැරුණාම දුකක් ඇති නොවෙන්නයි හේතුව මොකක්ද කියලා. එතකොට මෙයා කියනවා ස්වාමීනි අර මට දුකක් ඇති වෙයි කියලා කිව්වේ. මං හඬයි වැළපෙයි කියලා කිව්වේ. එහෙම කිව්වේ ඒ උදවිය කෙරෙහි මම කැමැත්තක් තියෙනවා මගේ හිතේ. ඒ අය මට සමීප පිරිසක්. මං කැමති පිරිසක්. ඉතින් ඒ අය මරුණොත් මට දුකක් හට ගන්නවා. ඒ වගේම ස්වාමීනි අර තව පිරිසක් මරුණාම මට ගාණක් නැහැ කිව්වේ. ඒ අය ගැන මට කැමැත්තක් නැහැ. දන්නේ නැහැ මම. ඒ නිසා මට දුකක් ඇති වෙන්නේ නැහැ කිව්වා. දැන් අපේ ජීවිතේ එහෙම නැද්ද? දැන් අපිට පත්තරේ, ටීවී එකේ, රේඩියෝ එකේ අනන්ත අප්‍රමාණ අහන්න දකින්න ලැබෙනවා මිනිස්සු මැරෙනවා කියලා. අපිට ගාණක් නැහැ. මොන අපේ සමීප හිතවත් කෙනෙක් නැති වෙනවා. දුකයි නේද අපිට? දුකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භද්‍රක ඕක තමයි ධර්මය. ඕක තමයි ධර්මය. යං කිංචි දුක්ඛං uppajjamana uppajjati සබ්බං තං ඡන්ද නිදාන ඡන්ද මූලකම් ඡන්தோ හි මූලස්ස දුක්ඛස්ස. භද්‍රක
මේ ලෝකේ යම්කිසි දුකක් හට ගන්නවා නම් සබ්බං තං ඒ සියලු දුක් හටගන්නේ කැමැත්ත මුල් වෙලා. කැමැත්තමයි නිදානය. කැමැත්තමයි හේතුව. දැන් යාර පිරිසට කැමති නිසා තමයි දුක ඇති වුනේ. මෙයා හරි බුද්ධිමත් කෙනෙක්. මෙයා එතකොට කියනවා ස්වාමීනි ඒක ඒකාන්තේම සත්‍යයක්. ස්වාමීනි මට ඉන්නවා පුතෙක්. එයාගේ නම චිරවාසී. මෙයාව මම ගමෙන් ඈත නගරේ තමයි නවත්තලා තියෙන්නේ. ඉතින් මෙයාව ගෙදර එක්කන් එන දවසට මම සේවකයෙක් යවනවා මෙයාව ගෙදර එක්කන් එන්න. ඉතින් මෙයා එන්න පරක්කු වෙන්න මගේ හිත පත්තු වෙලා තියෙන කියලා. කරදරයක්ද දන්නේ නැහැ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා ඔබ චිරවාසී කියලා කෙනෙක් ගැන දන්නේත් නැත්නම් අහලත් නැත්නම් දැකලත් නැත්නම් චිරවාසී කියන මේ පුතා සම්බන්ධයෙන් ඔබට දුකක් ඇති වෙයිද කියලා අහනවා. එතකොට කියනවා අනේ ස්වාමීනි එහෙනම් දුකක් ඇති වෙන්න විදිහක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා දැන් චිරවාසීගේ අම්මා ඔබේ බිරිඳ ඔබ දැකලත් නැත්නම් දන්නේත් නැත්නම් අහලත් නැත්නම් ඔබට එයාගෙන කැමැත්තක් හිතේ නැහෙනේ. එහෙමනම් එයාගෙන දුකක් ඇති වේද කියලා අහනවා. ඇති වේද? නැහැ. එහෙනම් භද්‍රක යම් කිංචි දුක්ඛං උපජ්ජමානා උපජ්ජති. මේ ලෝකේ යම් කිසි දුකක් උපදිනවා නම් උපදින්නේ සබ්බං තං ඒ සියල්ලම ඡන්ද මූලකම් කැමැත්ත මුල් වෙලා. ඡන්ද නිදාන කැමැත්තමයි හේතුව. ඡන්தோ හි මූලස්ස දුක්ඛස්ස. කැමැත්තමයි මුල් වෙන්නේ සියලුම දුකට කියනවා. එහෙම දේශනා කළ බුදුරජාණන් වහන්සේ භද්‍රකට කියනවා භද්‍රකෝ බාතීතේ යම් දුකක් වින්දනං වින්දෙත් කැමැත්ත නිසාමයි. කැමැත්ත මුල් වෙලාමයි. කැමැත්තමයි හේතුව. එහෙනම් අනාගතයේ ඔබ යම් දුකක් විඳිනවා නම් විඳින්නෙත් කැමැත්ත නිසා. කැමැත්ත මුල් වෙලාමයි. කැමැත්තමයි හේතුව කියලා කියනවා. එහෙනම් අපි අපේ හිතේ යම් දුකක් හට ගන්නවා නම් හටගන්නේ පින්නතුනි එහෙනම් කැමැත්තමයි හේතුව. දැන් මම ඔබගෙන් අහනවා මෙහෙම. මේ ලෝකයේ ඔබ මොනවටද කැමති? මොනවටද කැමති? කියන්න වෙන්නේ අනේ මොනවටද අකමැති කියලා තමයි නේද? දැන් අපි ඔබගේ ගෙදරින් මේ වැඩේ පටන් ගමු. ගෙදර තියෙනවානේ බඩු භාණ්ඩ. දැන් මේවා ගොඩවල් දෙකකට ගහන්න ඕනේ දැන්. හරි? කැමති දේවල් එක පැත්තකට කරන්න, අකමැති දේවල් එක පැත්තකට කරන්න. වැඩි ගොඩ වැටෙන්නේ කොයි පැත්තටද? කැමති පැත්තට. එහෙනම් කැමති පැත්ත වැඩි කියන්නේ දුක් ගොඩක් තියෙනවා කියන එක. දැන් ඔන්න එහෙනම් gedara තියෙන්නේ දුක් ගොඩ. දැන් මේ කය ගමු අපි ශරීරේ. ඒකත් ගහමු ගොඩවල් දෙකකට. වැඩිපුර වැටෙන්නේ කැමති පැත්තද අකමැති පැත්තද? කැමති පැත්ත වැඩි. එහෙනම් කයෙත් කැමති පැත්ත නම් වැඩි. දුක් වැඩි. ඊළඟට බාහිර සමාජය ගමු. ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රසය, කයට දැනෙන පහස, හිතට හිතෙන සිතුවිලි. කැමති පැත්තද වැඩි අකමැති පැත්තද? ඒකත් කැමති ගොඩ වැඩි. දැන් බලන්න එහෙනම් gedarat කැමති ගොඩ වැඩි. Taman තුලත් කැමති ගොඩ වැඩි. බාහිරත් කැමති ගොඩ වැඩි.
එහෙනම් gedarat දුක් ගොඩක්, Taman තුලත් දුක් ගොඩක්, බාහිරත් දුක් ගොඩක්. එහෙනම් මොකද්ද මේකට කරන්න තියෙන්නේ? අද හවස දැන් රෑ ගෙදර ගිහිල්ලා කැමති දේවල් ටික පැත්තකට ගොඩ ගහලා ඔක්කොම එළියට විසික් කරලා දාන්න. හරිද වැඩි? හරියන එකක් නැද්ද? ඇයි හරියන්නේ නැත්තේ? දැන් ඔබ කල්පනා කරනෝ දැන් අපි හිතමුකෝ වටිනා කියන දෙයක් ඔබ ගාව තියෙනවා කියලා. අපි හිතමුකෝ මාලයක් කියලා. දැන් අද බනට ඇහුවා මේක කැමති කියන්නේ දුකක් කියලා දීලා දානවා කාට හරි. හරිද වැඩි? ඊට වඩා හොඳ එකක් දැක්ක ගමන් ගන්න. ඒ නිසා මේ gedara තියෙන දේවල්, ශරීරයේ තියෙන දේවල්, අහල පහල තියෙන දේවල් අතාරින්න ඕනේ. ඇයි? ඒවා අතාරියා කියලා මේ ප්‍රශ්නෙට විසඳුමක් ලැබෙන්නේ නැහැ. අතාරින්න ඕනේ මොකක්ද? මොකක්ද අතාරින්න ඕනේ? ඒවා කෙරෙහි හිතේ තියෙන ඇල්ම, බැඳීම, කැමැත්ත. දැන් බුදුරජාණන් වහන්සේට තනිකර සුදු හඳුන් වලින් කුටියක් හදලා පූජා කරා. හැබැයි උන්වහන්සේගේ හිතේ ඇල්ම ප්‍රහාණය කරලා තිබ්බේ. උන්වහන්සේට ඒ කුටියත් එකයි, ගහක් යට ඉන්න එකත් එකයි. ඉතින් වස් කාලේ ඉවර වෙලා චාරිකාවේ වඩිද්දි හැරිලවත් බලන්නේ නැහැ කියනවා කුටිය දිහා. ඇයි ඒ? කැමැත්තක් නැහැ. දැන් ඔබට මතක් වෙන්නේ නැද්ද? ගෙදර දොර හරියට වැහුවද දන්නේ නැහැ. ජනේලෙ කොක්ක හරියට දැම්මද දන්නේ නැහැ. කවුරු හරි වත්තට පණීද දන්නේ නැහැ. දැක්කනේ වෙනස. එහෙනම් පින්නතුනි මේ කැමැත්තක් එක්ක අපිට මැරෙන්න වුණොත් මොකද වෙන්නේ? යමකට කැමැත්තෙන් ආසාවෙන් මැරෙන්න වෙනවා අපිට. දැන් එහෙම සිදුවීමක් තියෙනවා. ස්වාමීන් වහන්සේ නමක් බුද්ධ කාලේ සිවුරට ආසාවෙන් මැරුණා. ඒ සිවුරම කාවෙක් වෙලා ඉපදුණා. එතකොට ඔබත් කැමැත්තක් ඇතිව නම් යම් දෙයකට මැරෙන්නේ. ඊට පස්සේ ඉතින් ගෙවල් වල දොරමුළු අස්සේ, ඇඳවල් අස්සේ, අඳුරු තැන් වලට වෙලා ඉන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේවට තියෙන කැමැත්ත අපේ හිතෙන් අපි අයින් කරන්න ඕනේ. දැන් මොකක්ද ඒකට කරන්න ඕනේ? හිතේ තියෙන ඇල්ම දුරු කර ගන්න ඕනේ. එතකොට පින්නතුනේ යමකට කැමති වෙන්නේ ඇයි අපි? යමකට ආසා කරන්නේ ඇයි අපි? මොකක් නිසාද? දැන් ඔබට කවුරු හරි ගෙනත් දෙනවා කැත්තම කැත පරණ මෝස්තරේ ඇඳුමක්. ඔබ කැමති දෙයකට ආස කරනවද? නැහැ. ඔන්න කෙනෙක් ගෙනත් දෙනවා අලුත්ම මෝස්තරේ හොඳ ලස්සන ඇඳුමක්. ඒකට ආසයි, කැමතියි. ඇයි
ඒකේ ආස්වාදයක් තියෙනවා අපිට. ඒකෙන් අපිට සතුටක් උපදිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමක් නිසා සතුටක් සොම්නසක් හට ගන්නවාද සුඛං සෝමනස්සං උප්පච්චති. ඒක තමයි කියනවා ඒ දේ තුල තියෙන ආස්වාදය. එහෙනම් අපි යමකට කැමති වෙන්නේ ඒකේ ආස්වාදය නිසා. එහෙනම් අකමැති වෙන්නේ ඒකේ ආදීනවේ නිසා. නමුත් මේ හිත නිතරම කැමති ආස්වාදයේ දකින්නද ආදීනවේ දකින්නද? ආස්වාදයේ දකින්න කැමති නේ. දැන් ඔන්න අපි මෙහෙම හිතමු. දැන් ඔන්න අපි ඉපදුනා. දැන් ඔන්න ටික ටික තරුණ කාලේ ගෙවිගෙන යනවා. වයසට ගියා. දැන් මේ එක එක අවස්ථා අපි ඡායාරූපගත කරලා තියෙනවා. දැන් ඉතින් වයසට ගිහිල්ලා එක තැන් වෙලා දැන් අපි බලනවා මේ ඡායාරූප එකින් එක අරගෙන බලනවා. දැන් ඔන්න චූටි කාලේ ඒවා තියෙනවා. ඊට පස්සේ තරුණ කාලේ හැඩට ඉන්න ඒවා තියෙනවා. අන්තිමට එනවා වයසක ටික ඉක්මනට පෙරලා දානවා. හිත අල්ලන්නේ කොයි ෆොටෝ එකද? අර ලස්සනට හිටපු ෆොටෝ එක නේද? ඇයි ආස්වාදය තියෙන නේ. ඉතින් තරුණයාට ඊළඟට පෙන්නනවා උජාරුවට මේ බලාපල්ල ඒ කාලේ මගේ ලස්සන. අර වයසක ෆොටෝ එක පෙන්නනවද? නෑ. හිත අල්ලන්නේ ආස්වාදේ. ආදීනවේ නෙමෙයි. හැබැයි ඔබ දක්ෂ වුණොත් ආස්වාදයේ අතරලා ආදීනවේ අල්ලන්න. අන්න එදාට මේ දේවල් කෙරෙහි තියෙන කැමැත්ත ඔබට අතහැරලා දාන්න පුළුවන්. දැන් මේ රූපයට ඔබ කැමති ඇයි? ඇයි කැමති? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යංකෝ රූපං පටිච්ච උප්පච්චති සුඛං සෝමනස්සං. යම් රූපයක් නිසා සුඛං සෝමනස්සං සැපයක් සතුටක් සොම්නසක් හට ගන්නවා. අයං රූපස්සස්සාතු. ඒක තමයි කියන රූපයේ තියෙන ආස්වාදය. දැන් අර ෆොටෝ එකේ දැක්කේ රූපේ ආස්වාදය නෙමෙයිද? ආස්වාදය දැක්කේ. හැබැයි මේ ආස්වාදය කියන දේ බොහොම ස්වල්ප එකක් කියනවා. හැබැයි මේ රූපයේ තියෙන ආදීනවය බොහොම විශාලයි කියනවා. එතකොට රූපේ ආදීනවය කියලා කිව්වේ මොකද්ද? යම් රූපං අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. ඒ රූපය අනිත්‍ය වෙනවා. දුකයි. වෙනස් වෙන ස්වභාවයටපත් වෙනවා නම් ඒක තමයි කිව්ව ඒ රූපය තුල තියෙන ආදීනවය. එතකොට මේ ලෝකේ යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙලා ගියා නම් ඒක තමයි ඒකේ තියෙන ආදීනවය. අපි මේ ආස්වාදයේ හැටියට දැකලා ආදීනවේ හැටියට දැක්කොත් ඊළඟ එකට යන්න පුළුවන්. මොකද්ද? නිස්සරණය. අතහැරීම. යෝරූපස්මින් චන්දරාග විනේ චන්දරාග පහන. ඒ රූපයේ කෙරෙහි තියෙන චන්දරාගය කැමැත්තෙන් යුතු ඇල්ම ප්‍රහාණය වෙනවද? ඉදං රූපස්ස නිස්සරණ. ඒක තමයි කිව රූපයෙන් නිදහස් වීම අතහැරීම. දැන් අපි කැමති දෙයක්
අතහරින්න පුළුවන් දෙක පාට අපිට. පුළුවන්ද? බෑ. අතහැරියත් අතහරින්නේ පීඩාවකින්, දුකකින්, කැමැත්තකින් නෙමෙයි. දැන් මේ රූපයට අපි කැමතිද අකමැතිද? කැමතිද අකමැතිද? අවංකව කියන්න. දැන් අවංක වෙන්න ඕනි කොමකටද? මොකටද අවංක වෙන්න ඕනි අපි? අපි අවංක වෙන්න ඕනි මොකටද අපි? හිතට අවංක වෙලා තමයි මේ විනාශ වෙලා තියෙන්නේ. ඇයි? අවිද්‍යා සහගත හිතක් අපිට තියෙන්නේ. හොඳට මතක තියාගන්න. අවංක වෙන්න ඕනේ හිතට නෙමෙයි. ඒ හිත ගැන බුදුරජාණන් වහන්සේ සඳහන් කරේ මායාකාරී කිව්වනේ. හිතට අවංක වෙලා ඉන්නේ අපි. ඒකයි හිත කියන විදිහට වැඩ කරන්නේ. අවංක වෙන්න ඕනේ හිතට නෙමෙයි ධර්මයටයි පින්නතුනි. හොඳට මතක තියාගන්න. ධර්මයටයි අවංක වෙන්න ඕනේ. හිතට වංක වුණාට කමන්නේ නැහැ. ඇයි? හිත කියන්නේ ඒ වගේ අපිව රවට්ටන හිතක්. එහෙනම් ධර්මයට අවංක වෙලා බැලුවොත් රූපයට අපි කැමති. හැබැයි මේ රූපය කවදා හරි දවසක වෙනස් වෙලා යනවා. අන්‍ය ස්වභාවයකටපත් වෙනවා. එතකොට අපි කැමති දේ වෙනස් වෙලා යද්දි සතුටක්ද දුකක්ද හටගන්නේ? දුකක් හටගන්නේ. මේ ලස්සන කෙස් ටික සුදු වෙලා යන දවසක් එනවා. මේ ලස්සන හැම රැළ වැටෙන දවසක් එනවා. එතකොට ඒ ආදීනවේ ගැන අපි හිතන්නේ නැතුව මේකේ ආස්වාදයේම දැක දැක ඉන්නවා. නමුත් මේක එක පාරටම ආදීනවයටපත් වෙනවා. මොකද වෙන්නේ? මට හම්බුණා ඒ වගේ ආරක්ෂක සේවයක ඉන්න ඉහළම නිලධාරියෙක් අති දක්ෂ කොච්චර දක්ෂද කියනවා නම් මෙයාගේ නම අහනකොට බයයි කියනවා LTT එක. එච්චරටම දක්ෂ රණකාමියෙක්. මෙයා අවුරුදු දවසක මත්පැන් පානය කරලා වාහනේ අරගෙන ගිහිල්ලා දරුණු රියානතුරක් වුණා. දැන් මෙයාගේ මූණ පොඩ්ඩක් විරූපී. දැන් මෙයාගේ යාළුවෝ වෙන කාරණයක් නිසා හරි මෙයාත් එක්ක hina වෙන්නේ නැතුව හරි කතා කරන්නේ නැතුව හරි ගියොත් මෙයාට හිතෙනවා දැන් මගේ මූණ කැතයිනේ. දැන් මාත් එක්ක කතා කරන්නේ නැහැ කියලා. කොච්චර මේක මෙයාගේ හිතට බලපාලද කියනවනම් තවත් හමුදා නිලධාරියෙක්මයි මෙයාව අපි ගාවට අරගෙන ආවේ. එනකොට මානසිකව බිඳුවටම වැටිලා. අපි හව කෝගලන්ගේ පුහුණුවේදී දීපු පෞරුෂත්වය. කොයි දීපු මොරාල් එක. ජරා මරණ ඉදිරියේ බිඳුවයි. ඇයි රූපේ ආදීනවේ ගැන යා හිතුවේ නැහැ. ඒ නිසා පින්නතුනි මේක ආස්වාදයේ හැටියටත් අපි දකින්න ඕනේ. නිතර නිතර සිහි කරන්න ඕනේ මේකේ ආදීනවේ. මොකද්ද මේ රූපේ තියෙන ආදීනවේ? මේක අනිත්‍යයි, දුකයි, වෙනස් වෙනවා. රූපය කියලා බුදුරජාණන් වහන්සේ හැඳින්වුවේ මොකක්ද? සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත් යමක් ඇද්ද ඒක තමයි රූපය කියලා කිව්වේ. සතර මහා ධාතු කිව්වේ පොළොවට පස් වෙලා යන දේවල්, වතුරේ දිය වෙලා යන දේවල්, උණුසුමට අයිති දේවල්, හොළඟේ ගහගෙන යන දේවල්. මෙච්චරයි.
ඉතින් මේවටනේ අපි ආස කරන්නේ. හැබැයි අපි ආසාවෙන් හිටියට පොළොවට පස් වෙලා යන ටික පොළොවට පස් වෙලා යනවා. වතුරේ දිය වෙලා යන ටික වතුරේ දිය වෙලා යනවා. උණුසුමින් විනාශ වෙන ටික උණුසුමින් විනාශ වෙනවා. හුළඟේ ගහගෙන යන ටික ගහගෙන යනවා. මේ සතර මහා ධාතු ටිකට බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවක් සඳහන් කරා. මතකද? ජීවත් වෙන්න කැමති, සැපයට කැමති, දුකට අකමැති, මරණයට අකමැති කෙනෙක් ඉන්නවා. කවුද? අපි තමයි. සැපයට අපි කවුරුත් කැමති නේද? ඔන්න අපිට දෙනවලු උග්‍ර විෂ තියෙන සර්පය 4 දෙනෙක්. අපි ඉතින් දෝත බදලා ගන්නවා. ගත්තන් පස්සේ කියනවා මේ සර්පය උග්‍ර විෂ සහිතයි. මේගොල්ලෝ වෙලාවට නාවන්න ඕනේ, කවන්න ඕනේ, පොවන්න ඕනේ. හැබැයි කොච්චර සැලකුවත් මේගොල්ලන්ට කෙලෙහි ගුණයක් නම් නැහැ. පොඩ්ඩේ යාමයා වුණොත් කිපිලා දෂ්ට කරනවා. එක්ක මැරෙනවා නැත්තම් මාරාන්තික දුකකට පත් වෙනවා. ඒ විසගෝර සර්පය 4 දෙනා කිව්වේ සතර මහා ධාතුන් වලට. දැන් අපි දෝතින් බදාගෙනනේ තියෙන්නේ. දැන් මේ සතර මහා ධාතු ටික අපි ආරක්ෂා කරන්න ඕනේ නේද? සලකන්න ඕනේ නේද? නිදිමත හැදුනහම නිදි කරවන්න ඕනේ. බඩගිනි වුණාම මොන හරි ගුලි කරලා දාන්න ඕනේ. නේද? නාවන්න ඕනේ. ඒත් කෙලෙහි ගුණයක් තියනවද? නැහැ. නේද? ඉතින් සැපේ කැමති නම් මොකද කරන්න ඕනේ? අත ඇරලා දුවන්න ඕනේ. නේද? ඉතින් සමහරු මේ ටික තුරුළු කරගෙන ඉන්නවා ඊළඟ බුද්ධ ශාසනයක් හම්බුනහම අත ඇරලා දුවන්න. සමහරු හිතන් ඉන්නවා ඉතින් තව ටිකක් වයසට ගියාම අත ඇරලා දුවන්න. දුවන්න තියා ඇවිදගෙනවත් යන්න හම්බෙන්නේ. තව සමහරු හිතන් ඉන්නවා ඉතින් දරුවන්ගේ වැඩ කටයුතු ටික ඉවර කරලා ඔක්කොම ඉවරුණෙන් පස්සේ අත ඇරලා දුවන්න. හම්බෙයිද දුවන්න? ඉතින් මේ උපමා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හොඳට හිතට මේවා වදින්න. රුප්පතීතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. නැසී වෙනසී යන නිසායි කිව්වා මේවට රූප කියන්නේ. මොනවෙන්ද නැසී වෙනසී යන්නේ? බඩගින්නෙන්, පිපාසයෙන්, කුණුසුමෙන්, සීතලෙන්, මැසිමදුරු පීඩා වලින්, අවුවෙන්, වැස්සෙන්, පින්නෙන්. මේ රූපේ විනාශ වෙලා යන්නේ නැද්ද? විනාශ වෙලා යනවා. සිහි කරන්න කිව්වා ඒක. ඊළඟට පේන පින්ඩූපමං රූපං. හරියට පෙන ගුලියක් වගේ කිව්වා. පෙන ගුලියක මොන සාරයක් දකින්නද? අනිච්ච සම්භූතම් භික්ඛවේ රූපං කුතෝ නිච්ඡං භවිස්සති. අනිත්‍ය හේතුන්ගෙන් හැදිච්ච මේ රූපේ කොහොමද නිත්‍ය බවක් දකින්නේ? හැම මොහොතකම මේක විනාශ වෙලා යනවා කිව්වා. ඒ නිසා සිහි කරන්න කිව්වා මේ රූපය අනිත්‍යයි, දුකයි, වෙනස් වෙනවා. මේක වදකෙක්, මේක උලක් වගේ දකින්න කිව්වා. අනිත්‍ය දෙයක් හැටියට දකින්න කිව්වා. තමන්ගේ වශයෙන් පවත්වන්න බැරි දෙයක් හැටියට දකින්න කිව්වා. අනුන්ගේ දෙයක් හැටියට දකින්න කිව්වා. උලක් හැටියට දකින්න කිව්වා. gaduwak හැටියට දකින්න කිව්වා. ආබාධයක් හැටියට දකින්න කිව්වා. රෝග පීඩාවක් හැටියට දකින්න කිව්වා. නමුත් අපි දකින්නේ කොහොමද? නිට්ටයයි, සපයි, ආත්මයි කියන. ඒ නිසා නිතර නිතර සිහි කරන්න කිව්වා. රූපය කියන්නේ අනිත්‍ය දෙයක්. වෙනස් වෙලා යන දෙයක්. තමන්ගේ වශයෙන් පවත්වන්න බැරි දෙයක්. පෙන ගුලියක් වගේ. එහෙම ආදීනවේ සිහිපත් කරන
සිහිපත් කරගෙන යද්දී රූපයට තියෙන ඇල්ම දුරු වෙලා යනවා. ඉතින් අපි අකමැති දෙයක් අපි ළඟ තියාගන්න කැමතිද? නැහැනේ නේද? දැන් ඔන්න හොඳ ලස්සන ඇඳුමක් තියෙනවා ඔබ ගාව. අලුත් මෝස්තරේ එකක්. කොච්චර මේක පරිස්සම් කරනවද? කවුරු හරි ඇවිල්ලා ගමනක් යන්න ඉල්ලනවා. දෙයිද? දුන්නත් දෙන්නේ අකමැත්තෙන්. ඒක ලායි ලැබෙනකම් පත්තු වෙවි ඉන්නේ අපි මොනවා කොල්ල ගෙනින් දන්නේ නැහැ මේකට කියලා. ඇයි ඒකට කැමැත්තක් ආස්වාදයක් තියෙනවා අතරින් ලේසි නෑ. ඔන්න මේකේ පැල්ලමක් හැදෙනවා හදිසියේ. මෝස්තරේ පරණ වෙනවා. දැන් කලින් වගේ ආරක්ෂා කරනවද? ඉල්ලන්නත් කලින් දීලා දානවා. ඇයි ඒකට අකමැති. ඒ වගේ මේ රූපයටත් අකමැත්ත ඇති කරගත්තොත්. දැන් ඒවා ඇඳුමට අකමැති උනේ ඇයි? ඒකේ ආදීනවේ ප්‍රකට වුණා. ඒ වගේ මේ රූපයට අකමැති වුණොත් මේක ටක් ගාලා අතහැරලා දාන්න පුළුවන්. නමුත් අපි මේක දුකයි කියා කැමැත්තෙන් අල්ලගෙන අනිත් පැත්තෙන් අතාරින්න යනවා. පුළුවන්ද? බෑ පින්නතුනි. ඒ නිසා හොඳට මේකේ ආදීනවේ සිහි කරන්න. දැන් ගිහි ජීවිතය ගත කරන අයට භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා නිතර තියෙන්න ඕනේ කියලා නිස්සරණ ප්‍රඥාව කියන දේ. නිස්සරණ ප්‍රඥාව කියන්නේ අතහැරලා දැමීමේ නුවණ. නිතර සිහි කරන්න කියනනේ ප්‍රියමනාප සියලු දේවල් වලින් මට වෙන්න සිද්ධ වෙන කෙනෙක්. නිතර ඒක හිතන කෙනාට ඒ අවස්ථාවට මුහුණ දෙද්දි දුකක් කම්පාවක් හටගනීද? නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පින්නතුනි වැඩෙන්නේ පිළිවෙලක් අනුව. ඒ වගේම තමයි භාග්‍යතුන් වහන්සේ යමක් දේශනා කරනවාද ලෝකාබෝධ සූත්‍රයේ තියෙන්නේ යම් රාත්‍රියක සම්බුද්ධත්වයට පත් වුණාද යම් මොහොතක පිරිනිවන් පෑවද යම් නේතස්මින් අන්තරේ භාසති ලපති නිද්දිසති ඒ අතර කාලය තුල යමක් දේශනා කරාද ප්‍රකාශ කරාද පැනෙව්වද සියල්ල ඒ ආකාරයෙන් සිද්ධ වෙනවා වෙන විදියකින් වෙන්නේ නැහැ. දැන් බලන්න රූපේ නිදහස් වීම ගැන බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනාවල කොහොමද දේශනා කරන්නේ? යම් භික්කවේ සුතවා ආර්ය ශාවකෝ. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා රූපස්මින්පි නිබ්බින්දති. රූපය කෙරෙහි කලකිරෙනවා. ඉස්ලාම එන්නේ කොතැනටද? රූපය කෙරෙහි කලකිරෙනවා. නිබ්බින්ද විරච්ඡති. කලකිරුණොත් ඒකට ඇලෙන්නේ නැහැ. විරාගා විමුච්ඡති. නොඇලීමෙන් නිදහස් වෙනවා. එහෙනම් කලකිරුණොත් තමයි ඇලෙන්නේ නැත්තේ. ඇලෙන්නේ නැති වුණොත් තමයි අතහැරලා දාන්න පුළුවන්. එහෙනම් රූපය කෙරෙහි කලකිරෙන්නේ කොහොමද? යා රූපය ආදීනවය ප්‍රකට කරගත්තොත්. ඒ වගේමයි විඳීම. විඳීම් කීයක් තියෙනවද? සැප විඳීම තියෙනවා, දුක් විඳීම තියෙනවා, උපේක්ෂා විඳීම තියෙනවා. සැප විඳීමට අපි කැමතිද අකමැතිද? කැමති. දුක් විඳීමට කැමති. හිතලා බලන්න දැන් අපි හිතමු ගෙදර පොඩි බහින් බස් වීමක් කියලා. මේක පවත්වන්න කැමති නැද්ද හිතේ? එහෙම ස්වභාවයක් එන්නේ නැද්ද හිතේ සමහරක් වෙලාවට? එකට එක කරන ගතියක් හිතේ එන්නේ නැද්ද? ඇයි? දන්නවා මේක දුකයි කියලා. හැබැයි කැමති ඒක පවත්වන්න. උපේක්ෂාවටත් කැමති. නේ? එතකොට මේ විඳීම බුදුරජාණන් වහන්සේ දකින්න කිව්වේ මොන විදිහටද? වැස්ස කාලෙට වතුර
බින්දු වැටෙනකොට දිය බුබුලක් හට ගන්නවා. හැබැයි ඒ දිය බුබුලට ආයුෂ තියෙන්නේ ඊළඟ වතුර බින්දුව වැටෙනකන් විතරයි. ඒ වගේ සැප විඳීම එනවා, දුක් විඳීම එනවා, උපේක්ෂාව වෙනවා. හරියට මේ ආකාශයේ හමන හුළඟ වගේ කියුවා. හුළඟ එකම දිශාවකින්ද හමන්නේ. බටහිරිනුත් හමනවා, නැගෙනහිරිනුත් හමනවා, උතුරෙනුත් හමනවා, දකුණෙනුත් හමනවා. ඒ වගේ වෙලාවකට සැප විඳීම එනවා. වෙලාවකට දුක් විඳීම එනවා, වෙලාවකට උපේක්ෂා විඳීම එනවා. හරියට මේ කුලී ගෙදරකට මිනිස්සු පදිංචි වෙනවා වගේ කිව්වා. හැමදාම එකම කට්ටිය ඉන්නේ නැහනේ. නමුත් අර සුළු මොහොතට එන සැප විඳීම අපි මම මගේ කියලා අල්ල ගන්නවා. සුළු මොහොතකට එන දුක් විඳීම මම මගේ කියලා අල්ල ගන්නවා. උපේක්ෂාව මම මගේ කියලා අල්ල ගන්නවා. ඇයි අල්ලගන්නේ? ඇයි අල්ලගන්නේ? ආස්වාදයක් තියෙනවා ඒකේ. දැන් මන් දන්න එක පවුලක් ඉන්නවා. ඒ නෝනායි මහත්තයයි හැමදාම රණ්ඩු වෙනවා. පොඩි දෙයකට හරි රණ්ඩුවක් වෙනවා. දැන් ඒගොල්ලොම කියනවා නිකන් දැන් රණ්ඩුවක් නැති වුණොත් නිකන් වැඩක් නැහැ වගේ වෙලා කියලා. ඇයි ඒකේ ආස්වාදයක් තියෙනවා ඒගොල්ලන්ට. ඉතින් දෙන්නත් එක්ක කතා කරද්දී නෝනා අකමැති දේවල් මහත්තයා කරනවා. මහත්තයා අකමැති දේවල් නෝනා කරනවා. අවසන් ආස්වාදයක් තියෙනවා ඒකේ. දුකේ එහෙම ආස්වාදයක් තියෙනවා නම් සැපේ කොහොම ආස්වාදයක් තියෙයිද? එතකොට යම් විඳීමක් නිසා සතුටක් සොම්නසක් හට ගන්නවා නම් ඒක තමයි ඒකේ ආස්වාදය. එහෙනම් මේ විඳීමට අපි කැමති නම් කැමති වුණත් අකමැති වුණත් අපිට ලැබෙන්නේ දුක. එහෙනම් මේ විඳීමට තියෙන ඇල්ම අතහැරලා දාන්න ඕනේ. කොහොමද අතහැරලා දාන්න තියෙන්නේ? විඳීමේ ආදීනවය ප්‍රකට කරගන්න ඕනේ. මොකද්ද විඳීමේ තියෙන ආදීනවය? මොකද්ද? දැන් ඔබට ප්‍රකට වෙලා නැද්ද? දැන් ඔය වාඩිලා ඉන්න ඉරියව්ව කීපාරක් වෙනස් කරාද? මොකද්ද මේ ආදීනවය ප්‍රකට වෙන්නේ? ඇයි? කකුල් දෙක හිරි වැටෙනවා, කැක්කුම එනවා, ඔන්න වෙනස් කරනවා. වෙනස් කරා කියලා දිගට මේ සැප තියනවාද? ආයෙමත් කකුල් දෙක වෙනස් කරනවා. ඉතින් පැයක් දෙකක් ගිහිල්ලා ඊළඟට මොකද වෙන්නේ? මේක කීයට ඉවර කරයිද දන්නේ නැහැ කියලා කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ. ආදීනවේ පේන්න තියෙනවා. හැබැයි කකුල් දෙකේ ඉරියව්ව වෙනස් වෙච්ච ගමන් අර ආදීනවේ ඉවරයි. සැප. ඒ සැපට අහු වෙනවා. සිහි කරන්න කිව්වා. එහෙනම් මේ විඳීමත් වෙනස් වෙලා යනවා. අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා. ඔබට මරණාසන්න වේදනා ඇති වෙන්න පුළුවන් මේ ජීවිතයේ අතහැරලා යන්න වෙන වෙලාවෙදී. හැබැයි ඔබ විඳීමකට කැමැත්තෙන් නම් මේ ජීවිතය අතහැරලා යන්න. ඔබට ලැබෙන්නේ දුකක්. නිතර නිතර එනම් මේ විඳීමේ ආදීනවය සිහි කරන්න කිව්වා. මොකද්ද ආදීනවය? අනිත්‍යයි, දුකයි, වෙනස් වෙලා යනවා. මේක දිය බුබුලක් හට ගන්නවා වගේ. ආකාශයේ හමන හුළඟ වගේ. කුලී ගෙදරකට පදිංචියට එන මිනිස්සු වගේ. හිතන්න කියනවා සැප විඳීමක් ආපුවම ඔබ හිතන්න ඕනේ මේ සැප විඳීම නිත්‍ය නෑ. මේක වෙනස් වෙලා යනවා. අනිත්‍යයි, දුකයි, අනාත්මයි. එතකොට දුකේදී ඔබට කම්පාවක් ඇති වෙයිද? නැහැ. ඔබ කලින් හිතලා ඉවරයි. මේක වෙනස් වෙන එකක් කියලා ඔබ දැනගෙන ඉවරයි.
ඒ වගේම තමයි කියනවා මේ හඳුනා ගන්න දේවල්. ඒකට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරේ සංඥාව කියන වචන. හඳුනා ගන්න දේවල් තුලක් තියෙනවා කිව්වා ආස්වාදයක්. යමක් හඳුනාගatti අපි ඇහෙන් රූප හඳුනා ගන්නවා, කනෙන් ශබ්ද හඳුනා ගන්නවා, නාසයෙන් ගඳ සුවඳ හඳුනා ගන්නවා, දිවෙන් රස හඳුනා ගන්නවා, කයෙන් පහස හඳුනා ගන්නවා, හිතෙන් අරමුණු හඳුනා ගන්නවා. මේ හඳුනා ගන්න දේවල් තුල සැපක් සතුටක් සොම්නසක් තියෙනවද හිතේකි බැස ගන්නවා. ඒක තමයි ආස්වාදය. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ හඳුනා ගන්න දේ හරියට මිරිඟුවක් වගේ කියනවා. මිරිඟුව කියන්නේ ඇත්ත වගේ පේනවා. හැබැයි ඇත්ත නෙමෙයි. සිහි කරන්න කියනවා මේ හඳුනා ගන්න දේ වෙනස් වෙලා යනවා. දැන් ඔබ මේ ජීවිතය අඳුනගත්ත මිනිස්සු ගැන හිතලා බැලුවොත් වෙනස් වෙලා ගිහිල්ලා නැද්ද? හඳුනාගත්ත රූප වෙනස් වෙලා ගිහිල්ලා නැද්ද? හඳුනාගත්ත ශබ්ද වෙනස් වෙලා ගිහිල්ලා නැද්ද? සිහි කරන්න කියනවා ඒකේ ආදීනවේ. මේ හඳුනා ගන්න දේවලු අනිත්‍යයි දුකයි අනාත්මයි. මේ හඳුනා ගන්න දේවල් මිරිඟුවක් වගේ උපමාව හොඳට මතක තියාගන්න. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ සංස්කාර චේතනත් ඒ වගේ කියනවා. ඒ තුල ආස්වාදයක් තියෙනවා. හිත අල්ලනවා ඒ ආස්වාදය. හිත වහනවා ආදීනවය. මේ චේතනාව සංස්කාර මොන විදිහටද දකින්න කිව්වේ බුදුරජාණන් වහන්සේ? අරටුවක් හොයාගෙන කැලේකට යනවා මිනිස්සෙක්. සාරෙට හැදිච්ච කෙහෙල් ගහක් තියෙනවා. මෙයා ඉතින් මේක පතුරු ගහනවා අරටුවක් හොයන්න. හම්බෙයිද? හම්බෙන්නේ නැහැ. ඒ වගේ මේ ගත කරන ජීවිතෙත් අපි කෙහෙල් ගස් පතුරු ගහනවා වගේ කිව්වා. අරටුවක් හොයාගන්න නැතුවම තමයි අපිට මේ ජීවිතේ අතහැරලා දාලා යන්න වෙන්නේ. ඉතින් කෙහෙල් ගහේ මේ කෙහෙල් ගහේ අරටුවක් නැහැ කියලා දැනගත්තත් හිතේ අදහසක් තියෙනවා මේ කෙහෙල් ගහේ නැතුණාට අනිත් කෙහෙල් ගස්වල ඇති කියලා. ඒ නිසා ආයමත් මේ සංසාරේ යන්න හේතු වෙන චේතනාව පහළ කරනවා. චේතනාව තමයි කර්මයේ බවට පත් වෙන්නේ. ඒ නිසා හිතන්න කිව්ව මේ සංස්කාරත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා. මම මේවා මේ කෙටියෙන් කියන්නේ ඔබ මේ ධර්මයේ නිතර අහන නිසා. එතකොට මේ චේතනාව දකින්න කිව්වේ කොහොමද? සංස්කාර දකින්න කිව්වේ කෙහෙල් ගහක අරටුවක් හොයනවා වගේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ විඥානය ගැනත්. විඥානය කුමක් වගේද දකින්න කිව්වේ? මායුපමංච විඥානං මායාකාරයක් වගේ. ඒකයි කිව්වේ ඒකට නම් අවංක වෙන්න එපා කියලා. සිහි කරන්න ඒකේ ආදීනවේ මොකද්ද? මේ හිතට වසඟ වෙච්ච නිසා නෙවෙයිද මේ සංසාරේ මෙච්චර දුරක් අපිව අරගෙන ආවේ. මේ හිතට වසඟ වෙච්ච නිසා නෙවෙයිද අපිට නිරේ ගිහිලා දුක් විඳින්න උනේ. තිරිසන් ලෝකේ දුක් විඳින්න උනේ. പ്രേත ලෝකේ දුක් විඳින්න උනේ. මේ මනුස්ස ලෝකේ දුක් විඳින්නේ සිහි කරන්න කිව්වා ආදීනවේ. අන්න එතකොට පුළුවන් කිව්වා මේ වැන් නිදහස් වෙන්න. එහෙනම් මේ පංච උපාදානස්කන්ධයේ කෙරෙහි අපේ හිතේ කැමැත්තක් තියෙන තාක්
අපිට උරුම දුක. මේක අතාරින්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? මේ රූපයේ, වේදනාවේ, සංඥාවේ, සංස්කාරයේ, විඥානයේ ආදීනවය නිතර නිතර සිහි කරන්න ඕනේ, ප්‍රකට කරගන්න ඕනේ. මේවට හිතේ තියෙන කැමැත්ත දුරු කරගන්න ඕනේ. මේවට බලවත් කරගන්න ඕනේ හිතේ තියෙන අකමැත්ත. එතකොට අකමැති දේ අතහැරලා දාන්න අපිට ලේසි. කැමති දේ දැන් ගොඩාක් භාවනා කරලා ගොඩක් අයද භාවනාවක් තුලින් තියෙන පීඩාවක්. සතුටක් සොම්නසක් නැහැ. ඇයි ඒ? අල්ලගෙන යන්නේ අතාරින්න. දැන් ඔබ භාවනාවට වාඩි වෙන්නේ කොහොමද? කොහොමද වාඩි වෙන්නේ? අද නම් හොඳට හිත එකඟ වෙලා ඉතින් අනේ සමාධියක් ඇති වෙන්න ඕනේ කියලා වාඩි වෙන්නේ. ආසාවෙන්. නැගිටින්නේ. අද නම් වැඩේ හරියේ නෑ. නැගිටින්නේ දුකෙන්, දෝමනස්යෙන්. හැබැයි ප්‍රහාණය කරන්න කිව්වේ මේවා බුදුරජාණන් වහන්සේ. අවිජ්ජා දෝමනස්ස. ඔබ දියුණු කරන්නේ මේවා. අල්ලගෙන අතාරින්න බෑ පින්නතුනි. අපි අල්ලගෙන තමයි අතාරින්න යන්නේ. ඒ නිසා අපිට මේ ධර්මයෙන් සතුටක් සොම්නසක් නැහැ. පීඩාවක් තියෙනවා. දැන් බලන්න කොච්චර ඔබ වැඩසටහන් වලට යනවද? ධර්මය අහනවද? භාවනා කරනවද? නමුත් ධර්මයෙන් ඔබට ඇති වෙන සතුට මං හිතන්නේ අල්පයි. ඇයි ඒ? දැන් ඔබ භාවනා කරන්නේත් භාවනාවට අකමැති හිතකින්. හිත කැමතිද භාවනා කරන්න? නැහැ. අකමැති හිතකින් භාවනා කරන්නේ නැද්ද ඒක සාර්ථක වෙයිද? එහෙනම් භාවනාවටත් හිත කැමති කරගන්න ඕනේ. කොහොමද? මේ භාවනාවේ තියෙන ආනිසංසය සිහිපත් කරලා. භාවනා නොකිරීමේ ආදීනවේ සිහිපත් කරලා. කුසලයේ අකුසලයේ ගත්තත් එහෙමයි. කුසලයේ ආනිසංසය සිහිපත් කරන්න ඕනේ, අකුසලයේ ආදීනවේ සිහිපත් කරන්න ඕනේ. අකුසලයේ ආදීනවේ සිහිපත් කරද්දී මේ හිත අකුසලයට අකමැති වෙනවා. අකුසලයට අකමැති හිතක් හදාගත්තොත් අකුසල් කරනවද? නැහැ. කුසලයේ ආනිසංසය සිහිපත් කරන්න කුසලයට මේ හිත කැමති වෙනවා. මෙතන තියෙන කැමැත්තයි අකමැත්තයි අතර ප්‍රශ්නයක් එහෙම. අපිට වෙලා තියෙන්නේ අකමැති වෙන්න ඕන දෙයට අපි කැමති වෙලා තියෙනවා. කැමති වෙන්න ඕන දෙයට අපි අකමැති වෙලා තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරේ කැමැත්ත කියන්නේ 이르දියක් කිව්වා. ඡන්දය, ඡන්ද පදාන සංකාර සමන්නාගතෝ විද්ධිපාදම් භාවේති. කැමැත්ත මුල් කරගෙන යා සමාධිය වඩනවා කිව්වා 이르දියක් හැටියට. දැන් ගඟක් පල්ලෙහාට ගලනවා. ඒකට පැනලා පල්ලෙහා පැත්තට යන්න වෙහසක් මහන්සියක් දරන්න ඕනේද? නැහැ. ගමනත් ජොලියේ යත හැකි. හැබැයි වැටෙන්නේ ප්‍රපාතයකට. ජොලියේ යනවා ගමන කිසි වෙහසක් මහන්සියක් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අනුසෝතගාමී නෙමෙයි පටිසෝතගාමී කිව්වා. උඩුගම් බලා පීනන්න තියෙන. ගමන අමාරුයි. දුෂ්කරයි. හැබැයි වැටෙන්නේ ප්‍රපාතෙට නෙමෙයි. ඉතින් අපි කැමති වෙලා තියෙන ජොලිය යන ගමනට. ලේසියෙන් යන්න තමයි අපි කවුරුත් කැමති. හැමතිස්සෙම අපි අවශ්‍ය දේ පැත්තකට දානවා. අන්තිමට දානවා. දැන් ගොඩාක් වෙලාට ඔය පුණ්‍යානුමෝදනා කරන්න අපිට කොළවල ලියලා දෙනව නේද? ඒකේ කොහොමද ලියන්නේ? ඉතින් ඔක්කොම ලියලා තිනවා අවසානයේ සසර කෙලවර නිවන් දකින්න ලැබෙක්වා. ඒක කෙලවරට දාලා තියෙන්නේ. පළවෙනියට දාන්න ඕනේ අන්තිමට දාලා. එහෙමනේ කියන්නේ නේ කෙලවරදී අමා මහ නිවන් සුව ලැබේවා.
ඒ නිසා පින්නතුනි මේ සසර ගමනේ තියෙන අනතුරු අපි අඳුන ගන්න ඕනේ. මේ රූපේට, වේදනාවට, සංඥාවට, සංකාරයට, විඥාණයට කැමති වෙච්ච නිසා. මේ ඇස කන නාසය දිවකය මනස කියන මේ ආයතන වලට කැමති වෙච්ච නිසා. රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, පහස, අරමුණු කියන මේවට කැමති වෙච්ච නිසා මේ දුක අපිට විඳින්න වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා අනාගතයේ යම් දුකක් හටගන්නවා නම් හටගන්නෙත් කැමැත්ත මුල් වෙලා. ඉතින් මේ ඇහැට කැමති නම්, ඇහැට පේන රූප වලට කැමති නම්, කනට කැමති නම්, කනට ඇහෙන ශබ්ද වලට කැමති නම් අනාගතයේ අපිට උරුම දුක පමණයි. එහෙනම් මේ කැමති දේවල් වල තියෙන ආස්වාදයේ හැටියට දැකලා ඒවල ආදීනවයේ පැත්ත ප්‍රකට කරගත්තොත් අන්නේදාට මේ හිතේ කෙරෙහි තියෙන කැමැත්ත දුරු වෙලා යනවා. අයිතියක් නැති දෙයට නෙමෙයි අපි අයිතියක් කියන්නේ යන්නේ. දැන් මේ රූපය අපිට අයිතිද? මේක අයිති කොහෙටද? පොළොවට, ජලයට, උණුසුමට, හුළඟට. ඉතින් අයිතියක් නැති දෙයට අපි අයිතියක් කියන්නේ යනවා. එහෙනම් මේ අයිතියක් නැති දෙයට අයිතියක් කියන්නේ අනේක අතහැරපු දවසට අපේ මේ අරුබුදේ සදහටම නිදහස් වෙනවා. අර රිලව් වල්ලන උපමාව මම කලිනුත් කියලා තියෙනවා නේද? රිලව් වල්ලන මිනිස්සු තැඹිලි කොඹ පාවිච්චි කරනවා රිලව් වල්ලන්න. කොහොමද? දැන් තැඹිලි බොන්න පුංචි සිදුරක් තමයි හදන්නේ. හදලා කොඹේ එහෙම තියෙනවා. දැන් රිලව කොහොම හරි අර සිදුරෙන් අත දාගන්නවා. දාලා මොකද කරන්නේ? වටේම තියෙන ලොඳ ටික එකතු කරගන්නවා. දැන් අත දැම්මේ මෙහෙම. දැන් තියෙන්නේ මිටට. ගන්න පුළුවන්ද? හැබැයි ලොඳ ටික අතාරින්නෙත් නැහැ. වඳුරු අල්ලන කෙනාට කැමති දෙයක් කරන්න පුළුවන් කියන. ලොඳ ටික අතෑරියා නම් නිදහස්. ඒ වගේ අපි අල්ලගෙන ඉන්නවා. අල්ලගෙන කියනවා අනේ මේ සංසාරේ දුකයි මේකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා. එහෙනම් අතහැරියොත් අපිටත් නිදහස් වෙන්න පුළුවන්. හැබැයි අතහරින්න ඕනේ කොහොමද? අපි අතහරිනවා. කොහොමද අතහරින්නේ? ද්වේෂයෙන්. නේද? තරහ ගියාම නම් අපි අතාරිනවා නේද? ඔය මිනිස්සයා මට ඕනේ නෑ. ඔය ගෑනු මිනිස්සයා මට ඕනේ නෑ. මේ ජීවිතේ මීට වඩා හොඳයි මැරිලා ගියා නම්. ඒක අවබෝධයෙන් අතහැරීමක්ද? නැහැ. අතහරින්න ඕනි කොහොමද? ආදීනවය දැකලා, ඇත්ත දැකලා. ඒ නිසා සිහිපත් කරන්න මේ රූපේ, වේදනාවේ, සංඥාවේ, සංකාරයේ, විඥානයේ තියෙන ආදීනවය. මොකක්ද ආදීනවය? අනිත්‍යයි, දුකයි, වෙනස් වෙනවා. ඇහැ ගැන හිතන්න එහෙම. ඇහැට පේන රූපය ගැන හිතන්න එහෙම. මේක බහුල වශයෙන් පුරුදු කරොත් ආදීනවයේ පැත්ත නිස්සරණයට ඔබට යන්න පුළුවන්. මේක පිළිවෙලට වැඩෙන ධර්මයක්. ඉස්සලා මොකද වෙනවා කිව්වේ? රූපස්මින් නිබ්බින්දති. රූපය ගැන අවබෝධයෙන් යුක්තව කලකිරෙනවා. නිබ්බින්දං විරච්ඡති. කලකිරුණොත් ඇලෙන්නේ නෑ ඒකට. ඇලෙන්නේ නැත්තම් විරාගා විමුච්ඡති. ඒකෙන් නිදහස් වෙනවා. ඒ නිසා පින්නතුනි ඔබ නිතරම ආස්වාදයේ දකින්න පුරුදු වෙච්ච මේ හිතෙන් ආදීනවේ ප්‍රකට කරගන්න මහන්සි වෙන්න. එදාට ඔබට මේ කැමති දේවල් සියල්ලම අතහැරලා දාන්න පුළුවන්.
නැත්තම් තනිකරම අපි කරන්නේ බොරුවක්. දුකයි දුකයි කියා අල්ලගෙන ඉන්නවා. අතහැරලා නිදහස් වෙන්න තියෙන ධර්මයේ අපි අල්ලගෙන නිදහස් වෙන්න යනවා. රැස් කරලා සතුටු වෙන ලෝකේ අතහැරලා සතුටු වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා පමණයි. එහෙනම් අතහරින්න තියෙන්නේ මේ භෞතික දේවල් නෙමෙයි. මොකද්ද අතහරින්න තියෙන්නේ? ඒ දේවල් කෙරෙහි අපේ හිතේ තියෙන කැමැත්ත, අයිතිවාසිකම. භෞතික දේවල් නෙමෙයි අතහරින්න තියෙන්නේ. එහෙනම් මේ ඡන්ද රාගය දුරු කරගන්න නම් ඒ දේවල් වල තියෙන ආදීනවය ප්‍රකට කරගන්න ඕනේ. ඔබ ඒ නිසා හොඳට මතක තියාගන්න ඔබගේ ජීවිතයේ තුල යම් දුකක් අවංකවම ධර්මයට අනුව හිතට අනුව නෙමෙයි ධර්මයට අනුව හිතන්න යම් දුකක් ඔබගේ ජීවිතේ හටගත්තා නම් හටගත්තේ කැමැත්ත මුල් වෙලා නෙමෙයිද? කැමැත්ත නිසාමයි නේද? අතීතයේත් එහෙමයි. එහෙනම් අනාගතේ එහෙමයි. මේ බුද්ධ වචනේ ඒකාන්තයෙන්ම සත්‍යයි. ඒ නිසා කැමති දේවල් වලට තියෙන අයිතිය ඇල්ම දුරු කරලා මේ සංසාර දුකෙන් නිදහස් වෙන්න අපි කවුරුත් අදිෂ්ඨානයක් මේ හිතේ ඇති කරගන්න ඕනේ. එතකොට භද්‍රක ගාමීට බුදුරජාණන් වහන්සේ මොකද්ද දේශනා කරේ? මේ ලෝකේ යම් දුකක් හටගන්නවා නම් හටගන්නේ සබ්බන්තං ඡන්ද මූලකම්, කැමැත්ත මුල් වෙලා. ඡන්ද නිදාන, කැමැත්තමයි හේතුව. ඡන්දෝහි මූලස්ස දුක්ඛස්ස, කැමැත්තමයි මුල් වෙන්නේ සබ්බන්තං සියලු දුක් වලට. ඒ නිසා ඔබත් එහෙනම් ඒ කැමති දේවල් වලට අකමැත්ත ඇති කරගෙන මේ සංසාරයෙන් නිදහස් වෙන්න මහන්සි වෙන්න. ඔබ සියලු දෙනාටම මේ ධර්ම ශ්‍රවණයේ පුණ්‍ය ධර්මයන් සඳහා උපකාර වේවා කියලා අපි මෙත් සිතින් යුතුව ආශිර්වාද කරනවා. අද දවසේ මේ විදිහට මේ ධර්ම දේශනාමය වශයෙන් ධර්ම ශ්‍රවණමය වශයෙන් රැස් කර ගන්නට යෙදුණු පුණ්‍ය ධර්මයන් අපි සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සියලු දෙවියන් මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශීර්වාද වඩාත් වර්ධනය කරගනිත්වා. පිනින් සතුටන දෙවියන් මේ සියලු දෙනාට ධාර්මික රැකවරණය සලසත්වා. දෙවියෝත් සංසාර දුකෙන් නැත මිදිත්වා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම අද දවසේ රැස් කරගන්නට යෙදුණු මේ සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ජීවිත කාලය පුරාම රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් ඒ වගේම හෙට දවසේ ආරි මහා සංඝරත්නය උදෙසා දන්පැන් පූජා කරලා රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් ඒ වගේම විශේෂයෙන්ම අසරණ රෝගියෙක් උදෙසා රෝද පුටුවක් පූජා කරන්න බලාපොරොත්තු වෙනවා මේ පින්නතුන්. ඒ ආකාරයෙන් රැස් කරගන්නට යෙදෙන සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. මේට මාස 3කට පෙර මිය පරලොව යන්නට යෙදුණු ඒ පින්වත් සැමී උපාසිකා මාතාවට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වීමෙන් එතුමිය සුවපත් භාවයටපත් වේවා, සැපවත් වේවා, සසර දුකෙන් නැත මිදෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ඔබ අප සියලු දෙනා නමින් මේ ජීවිතයේදී වගේම මේ අනන්ත සසර පුරා මිය පරලොව යන්නට යෙදුණු සියලුම නෑහිත මිත්‍රාදීන්ටත් මේ පුණ්‍ය ධර්මයන් එකසේ අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වීමෙන් මේ සියලු දෙනාත් සුවපත් භාවයටපත් වේවා, සසර දුකෙන් නැත මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අපගේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේටත් අපගේ මහානායක මාහිමිපාණන් වහන්සේටත් විශේෂයෙන්ම තමන්ගේ ගොදුරු ගමේ තමන්ගේ දායක පවුලක
අපිට මේ වගේ ධර්ම දේශනාවක් කරන්නට අවසරය ලබා දුන්න මේ ප්‍රදේශයේ විහාරස්ථානයේ නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ සියලුම ලක්වාසී ලෝකවාසී පූජනීය මහා සංඝරත්නයට මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. උන්වහන්සේලා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උන්වහන්සේලාටත් මේ ගෞතම බුද්ධ ශාසනයේදී මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිසම මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. එවැගේම ඔබ සෑම සියලු දෙනාටත් මේ පුණ්‍ය ධර්මයන් එකසේ අනුමෝදන් වෙත්වා. අපගේ ගුරුවර දෙමව්පිය සහෝදර නෑහිත මිත්‍රාදීන්ටත් පින් කැමැති සියලුම ලෝකවාසී සත්වයන්ටත් මේ පුණ්‍ය ධර්මයන් එකසේ අනුමෝදන් වෙත්වා. සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සියලු දෙනාටත් ශ්‍රද්ධා සීලාදී ගුණ ධර්මයන් දියුණු කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිසම මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. සියලු දෙනාටම සිතක් ශාන්තියක් යහපතක් සැනසෙල්ලක් මුදා වේවා.